අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් මර්ධන එන්නත්කරණයට වසරක් සපිරෙයි. අකණ්ඩව තුන්වන දිනටත් දෛනික ආසාදිතයන් 900 සීමාවට. සතස හරහා අලෙවි කරන ආනයනික සම්බා සහල් කිලෝවක මිල පහලට. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජාවෙන් තවත් ගම්මාන 3කට ප්‍රතිලාභ. මිනිසාට තර්ජනයක් විය හැකි තවත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනා ගැනේ. මේ වන විට කොවිඩ් වෛරසය සමාජගත වී ඇති බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා. එමෙන් මේ මහතා සඳහන් කළේ දෛනිකව වාර්තා වන ආසාදිතයින්ට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජයෙන් හමු වන බවයි. මේ අතර අදට මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහනට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතික සැමරුම් වැඩසටහනක්ද පැවැත්වුණා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වී වසරකට ආසන්න කාලයක් පුරා සිදු කළ පර්යේෂණ රැසක ප්‍රතිඵල ලෙස කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් හඳුන්වා දීමට ලොව විද්‍යාඥයන් සමත් වුණා. ඒ අතරින් හදිසි භාවිතය සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට එක්සත් රාජධානියේ අවසරය හිමි වූ අතර එහිදී කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් මාග්‍රට් කීනන් ලොව කොවිඩ් එන්නත ලබාගත් පළමු පුද්ගලයා බවට පත් වුණා. ඒ 2020 වසරේ දෙසැම්බර් මාස 8 වනදායි. ගෝලීය එන්නත් කරන වැඩසටහනට සමගාමීව 2021 වසරේ ජනවාරි මාස 29 වනදා මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරණය ආරම්භ වුණා. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණේ ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිෂීල්ඩ් එන්නත් පරිත්‍යාගයත් සමගයි. මේ වන විට මෙරට එන්නත් වර්ග 5කින් මාත්‍රා 3,56,34,497ක් පසුගිය වසර තුල මෙරට ජනතාවට ලබා දී තිබෙනවා. මේ අතර අදට යෙදී ඇති එන්නත් කරන වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැත්වුණු එන්නත් කරන ජාතික සැමරුම් වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ අතර මෙරට කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් සිදු කෙරුණා. සමාජ මාධ්‍යවල එහෙම කතා කරනවා දැන් එන්නත් සියල්ල බූස්ටර් ඩෝස් එකක් විද්දායට නිව් නෝමල් නෙමෙයි සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් කියලා වගේ මතයක් පැතිරෙනවා. කිසිම කෙනෙකුට නිව් නෝමල් වලින් එහාට යෑමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබා ගත්තත් මොන එන්නත ලබා ගත්තත් ආශ්‍රිතයෙක් හැටියට හඳුනාගත්තාම එම පුද්ගලයාට විශේෂයෙන් නිවෙස් නිරෝධායනයක් කරන්න නැතුව සාමාන්‍ය විදිහට වැඩ කරන්න එන්න අවසර ලබා දීලා තියෙනවා. සාමාන්‍ය විදිහ කියලා අදහස් කරන්නේ නව සාමාන්‍ය මිසක් පැරණි සාමාන්‍ය නෙවෙයි. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් අකණ්ඩව 900 සීමාවේ පවතිමින් ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 961ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,08,065ක් දක්වා ඉහළ නංවමින්. එමෙන්ම ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 82ක්ද අද දිනේදී හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දන මහතා සඳහන් කළේ. මේ අතර නිවෙස්ගත කොවිඩ් ප්‍රතිකාරකරණය සඳහා යොමු වන කොවිඩ් ආසාදිතයන්ගේද වර්ධනයක් පවතින බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. පහුගිය සති දෙකත් එක්ක සංසන්දනය කරාම ජනවාරි 17 ඉඳලා ඉදිරියට තියෙන සතිය තුල මේ දක්වා රෝගීන් දවසින් දවස නොසිතූ ආකාරයෙන් වැඩි වෙමින් මෙම පද්ධතියට අලුත් රෝගීන් එකතු වෙනවා. ඩෙල්ටා වේව් රැල්ල ඇතුළතදී වුණත් ඇත්තටම රෝගීන් 500 ඉක්මවුවේ නැහැ. නමුත් අද වෙනකොට 930 දක්වා වැඩි වෙලා තියෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සංකූලතා මේ දක්වා ඇත්තටම බොහොම අඩුවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. හැබැයි තදබල නිදන්ගත රෝග සහ පිළිකා වැනි රෝගී තත්ත්වයන් තියෙන රෝගීන්ට මේ ඩෙල්ටා ප්‍රභේදයේ ලෙසම දරුණු විදිහට බලපාන්න පුළුවන් ඔමික්‍රෝන් ප්‍රභේදය වුණා. මේ අතර මේ වන විට කොවිඩ් වෛරසය සමාජගත වී ඇති බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා. දැන් මම හිතන්නේ අපේ ඔය තියෙන සංඛ්‍යා ලේඛන වලට වඩා මම හිතන්නේ ජනගත වෙලා කියලා තියෙනවා. ඒකට හේතුව මම හිතන්නේ අර හැදෙන අය තවදුරටත් අර ලොකු අමාරු නැති නිසා රෝහල්ගත ඉන්නෙත් නැහැ. ටෙස්ට් කරන්නෙත් නැහැ. සහ දවසෙන් දෙකකින් සනීපෙන් නිසා මම හිතන්නේ ටිකක් සංඛ්‍යා ලේඛන වලට අඩුවෙන් යනවා කියලා මට හිතෙනවා. හැබැයි මේ අවස්ථාවේ මතක තියාගන්න ඕනේ කොවිඩ් රෝගයේ පමණක් නෙවෙයි සමාජයේ තියෙන්නේ.
ඩෙන්ගුත් තියෙනවා. මේ දෙකේ රෝග ලක්ෂණ බොහෝ විට එක හා සමානයි. ඒ නිසා පවුලේ අනිත් අයට කොවිඩ් නැත්නම් Tamanට තියෙන්නේ උනක් නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වෙනවා. පෙර තීරණයක් ගැනීමට පෙර ගෙයින් එළියට නොයාම පැරසිටමෝල් අඩංගු බේතක් අරගෙන ඇඳට වෙලා ඉඳීම තරක් ප්‍රමාණවත් වෙනවා කොවිඩ් රෝගය තියෙනවා නම්. කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ කාලෙන් කාලට වෙනස් වෙනවා. උණ තියෙනවා, කැස්ස හෙම්බිරිස්සාව, හිස රදය, ඇස් යට කැක්කුම, උගුරේ අමාරුව, සමහර අයට වමන යනවා, සමහර අයට බඩේලිය යනවා, ඇඟපත රිදෙනවා. ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ කීපයක් කොවිඩ් රෝගීන්ට තියෙනවා. සමහර දරුවන්ට රෝග ලක්ෂණ නැතුවත් කොවිඩ් පොසිටිව් වෙනවා. මේ දවස්වල රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන්ගෙන් අනවශ්‍ය විදිහට පුරව ගන්න නැතුව අපිට පුළුවන් දරුවට ගොඩාක් අමාරු නැත්නම් විශේෂයෙන්ම අවුරුදු 2කට වැඩි දරුවන්ට ගොඩක්ම අමාරු නැත්නම් ඒ දරුවව ගෙදර බලා ගන්න ඕනෑම ප්‍රශ්නයක් තිබුණොත් නම්බර 1390ට කතා කරලා ඒ දරුවන්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හැබැයි දරුවෙක්ට අවුරුදු 2කට අඩු හරි නැත්නම් අමාරු තියෙනවා නම් හුස්ම ගැනීම අපහසුතාවක් තියෙනවා නම් වමනේ දානවා නම් කන්නේ බොන්නේ නැත්නම් ලෙඩ පාට නම් ඒ දරුවව රෝහලට ගෙනාවොත් අපි අතුල් කරගන්නවා. තාමත් අවුරුදු 12ට අඩු දරුවන්ට අපේ රටේ එන්නත ලබා දීලා නැති නිසා ඒ දරුවන් විශේෂයෙන්ම ආරක්ෂා කරගත යුතුයි. වතුනේ ඩෙන්ගු සහ කොවිඩ් එක හැදෙන ළමයින්ගේ කොවිඩ් වලට වඩා අමාරු තත්ත්වයකටපත් වෙනවා. ඩෙන්ගු දවස් 3ක් පැවතුනාට පස්සේ උණ පැවතුනාට පස්සේ ඒ දරුවගේ සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. මොකද ඩෙන්ගු රක්තපාත උණට ගියොත් කම්පන තත්ත්වයන්ට ගියොත් ඒ දරුවට කන්න බොන්න බැරි වෙලා ඒ දරුවගේ ප්‍රෙෂර් එක අඩු වෙලා මුත්‍රා යාම අඩු වෙලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී ඕනෙම දරුවෙක්ට දවස් 3කට වැඩි උණ තියෙනවා නම් අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න පුළුවන්. කොවිඩ් සහ ඩෙන්ගු දෙකම එකට තියෙනවා නම් මේක අමාරු වෙන්නත් පුළුවන්. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 15365ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,77,314ක් ලෙසයි. මිනිස් සංහතයට ඉදිරියේදී තර්ජනයක් විය හැකි නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් චීනයේ වූහාන් නුවර විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. නියෝකෝව් නම් මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන්හි විද්‍යාඥයන් පිරිසක් අනතුරුවඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය 2012 සහ 2015 වසරවල මැද පෙරදිග පැතිරුණු මර්ස් වෛරසයට සමාන වෛරසයක් බවයි. එමෙන්ම මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති එම ප්‍රභේදය මෙතෙක් හමුවී ඇති වඩාත්ම මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය විය හැකි බවටයි ඔවුන් අනතුරුවඟවා ඇත්තේ. දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයකින් සොයාගත් මෙම වෛරසය සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බව මෙතෙක් හඳුනාගෙන තිබුණත් එය මිනිසුන් අතර වුවත් පහසුවෙන් පැතිරයාමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥයන් අවධාරණය කර තිබෙනවා. 35% පමණ ඉහළ මරණ අනුපාතිකයක් ඇති කළ හැකි මෙම වෛරසය මිනිසුන් අතර පැතිර ගියහොත් දැවන්ත විනාශයක් ඇතිවිය හැකි බවද වූහාන්හි විද්‍යාඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ නියෝකෝව් වෛරසයෙන් මිනිසාට පවතින අවධානම පිළිබඳව තවදුරටත් අධ්‍යයනයන් සිදු කළ යුතු බවයි. මේ අතර තුන්වන කොවිඩ් රැල්ලක් පැන නැගුණු ඉන්දියාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 2,35,000ක් ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. එසේ නමුත් එය පෙර දිනයට සාපේක්ෂව 6%ක පහත වැටීමක් බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්දියාවේ වත්මන් කොවිඩ් වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 871ක්ද වාර්තා වුණා. ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,93,000කට අධිකයි. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියට හේතු වී ඇත්තේ ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය වන බවයි එරට සෞඛ්‍ය අංශය අවධාරණය කර ඇත්තේ. එමෙන්ම එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාව මේ වන විට ලබා ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටි 164 ඉක්මවනවා. සතොස හරහා අලෙවි කරන ආනයනික සම්බා සහල් කිලෝවක මිල අඩු කිරීමට පියවරගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද සහල් තොග මිල සොයා බැලීම සඳහා අමාත්‍යවරයා පිටකොටුව සහල් වෙළඳ සැල්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සහල් තොග මිල සොයා බැලීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිටකොටුව සහල් වෙළඳ සැල් වෙත පැමිණියා. එහිදී ඒ මහතා සඳහන් කළේ සතොස හරහා අලෙවි කරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 2කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි. මාපියාවක් තියෙනවා. ඒ මාපියාව කඩන්න තමයි අපි ආනයනය කරන්න ඉඩ දුන්නේ 725 සහන මිලට. සහන මල්ල යටතේ රුපියල් 3998කට
රුපියල් 1700ක් විතර අඩුවෙන් සාහන මල්ලක් ගෙදරට ගෙනල්ලා දෙනවා. 1998 දුරකථනයෙන් කතා කරනවා. සතෝස නැති පළාතකට අපි ගෙදරට ඒක ප්‍රවාහණය කරලා දෙනවා. එමෙන්ම වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ වරායේ සෙරවී ඇති සහල් තොග මුදාගත් පසු සහල් මිලේ තවදුරටත් අඩුවක් සිදුවිය හැකි බවයි. අද තොග ඇකුළුහල් කිලෝවක් විකුණන්නේ මේ වෙළඳ පොලේ මේ මොහොතේ රුපියල් 100ට. නාඩු කිලෝවක් මේ මොහොතේ විකුණන්නේ 105ට. ඊළඟට සම්බා කිලෝවක් විකුණන්නේ 118කට. තොග මිල. මේක සිල්ලර මිලට වෙනකොට වෙන පළාත් වලට යනකොට රුපියල් 2.50ක 3ක ප්‍රවාහන වියදමක් තියෙනවා. ඊට අතිරේකව බෑග් එකක් දෙනවා නම් ඒ බෑග් එකට වියදමක් තියෙනවා රුපියල් 3.50ක්. ඊට පස්සේ සිල්ලර වෙළෙන්දගේ ලාභයක් තියෙනවා. මේවා ඔක්කොමත් එකතු කරගෙන විකුණන්න පුළුවන් ඊටාම ඉහළ සාධාරණ මිල තමයි සතොස නියම කළා තියෙන්නේ. සතොස 105යි නාඩු 128යි සම්බාද ඉඳන් කිලෝ 10ක් පාරිභෝගිකයට දෙනවා. හැබැයි සතොස තියෙන බඩු ටික වෙළඳසැලකට ගෙනියන්න අවශ්‍ය නැහැ. මොකද පිටකොටුවට ආපුවාම ඒ වෙළෙන්දට ඒ භාණ්ඩ ටික ඔක්කොම අරන් යන්න පුළුවන්. සතොසෙන් පාරිභෝගිකයට තියෙන භාණ්ඩ ටික ව්‍යාපාරිකයෙක් ගන්න අවශ්‍ය නැහැ. මොකද ඊට වඩා අඩු මිලට පිටකොටුවෙන් අරන් යන්න පුළුවන්. සතොස මිලට වඩා අඩු මිලට. පිටකොටුවට එන්නේ නැත්තේ මොකද මේ තියෙන ඇත්ත වෙළඳ පොළ මිල සාමාන්‍ය පාරිභෝගිකය දැනගනී කියලා. රටේ පාරිභෝගික ජනතාවටත් අන්තර්ජාතිකව පිළිගත්ත පාරිභෝගික අයිතිවාසිකම් තියෙනවා. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. තෝරා ගැනීමට ඇති අයිතිය. ඒක නිසා Tamanට කැමැති ලෙස දැන් යම්කිසි සුපිරි වෙළඳසැල් ජාලාවක් දිගට තමන්ගේ සම්බා 160යි 70යි කියලා ප්‍රචාරය කරනවා නම් පාරිභෝගිකයට අයිතිය තියෙනවා මේ තොරතුරු දැනගෙන සතොසට ගිහිල්ලා භාණ්ඩ ගන්න. තව වෙළඳ පොලේ භාණ්ඩ ලැබෙනකොට පිටකොටුවේ ව්‍යාපාරික ප්‍රජාවගේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහල් තියෙනවා වරායේ හිර වෙලා කන්ටේනර් වල. ඒ ටික තවත් මිල අඩු කරන්න පුළුවන් වෙයි. විවිධ අභියෝග පැවතුනද මව්බිමට අවමන් කිරීම සිදු නොකළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මව්බිම සතු වටිනාම සම්පත් යොදා ගනිමින් මව්බිම ඉහළට මොසවා තැබීම සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා පසුගියදා පැවති වැඩසටහනකට එක් වෙමින් සඳහන් කළේ. අපිට තිබෙන වටිනාම සම්පත තමයි මානව සම්පත. අපේ රටේ සමහරු මේ දවස්වල අපේ රටට අවමන් කරනවා. අපිට බංග්ලාදේශීනු ණය ගන්න සිද්ධ වුණා මේ රටට කියලා. බංග්ලාදේශී විදේශවත්කම් සංචිතයේ ඉතා විශාල අගයක්කට හිමිකම් කිව්වට ඒ සමාජයක් හැටියට මානව සමාජයේ ඉතාම දුක්ඛිත තත්වයේ ජීවිත ගෙවන සමාජයක්. ඒ සමාජයක් හැටියට ගත්තොත් අපි ඉන්නේ ඊට වඩා ගොඩක් ඉදිරියේ. හැබැයි ඒ රටේ විදේශවත්කම් සංචිතයත් එක්ක සංසන්දනය කරාම අපි ඉන්නේ ඉතාම ගොඩක් පහළින්. අපේ සමාජයේ නිදහස් අධ්‍යාපනයේ තියෙනවා, නිදහස් සෞඛ්‍ය සේවයේ තියෙනවා. ඒ සමාජයන් වල මේ විදිහට සේවාවන් දක්නට ලැබෙන්නේ නැහැ. අපිට මේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය සේවයේ උරුම වුණේ යටත් විජිත යුගයට කලින් ඉඳන්. ඔය මහා චෛත්‍යයන්, මහා සෑවල්, මහා දාගැබ් ඒවා පිටපස සමහරලාට ඉංජිනේරුවෙක් හැටියට සමහරලාට වෙනත් වෘත්තිකයෙක් හැටියට ස්වාමීන් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. සීගිරිගල තමයි ලෝකේ පළවෙනි දැන් අපේ දරුවෝ Facebook යනවා, සමාජ මාධ්‍ය යනවා, කමෙන්ට්ස් දානවා. හැබැයි ලෝකේ මුලින්ම තමන්ගේ හිතේ තියෙන දේවල් නිර්මාණයක් බලලා තමන්ගේ හිතේ තියෙන දේවල් ලියන්න කමෙන්ට්ස් දාන අවස්ථාවදී පළවෙනි තැන තමයි සීගිරි. සීගිරි විදුසුතුම් දිහා බලලා ඕන කෙනෙකුට එයාගේ සිතැඟි කාව්‍යමය ස්වරූපයෙන් ලියන්න අවස්ථාව දීලා තිබුණා. ඒ තමයි ලෝකේ පළවෙනි මූණු පොත කියන්න බැරි නම් ඒකට කියන්න පුළුවන් ගල් පොත කියලා. දැන් අපි භාෂාව ගත්තත් සිංහල භාෂාව ගත්තත් ලෝකේ ඈ කියන ශබ්දය නගන්න පුළුවන් එකම භාෂාව මේ භාෂාව. ඉංග්‍රීසි භාෂාවෙන් අපිට ඈ කියන ශබ්දය නගන්න අක්ෂරයක් හෝ වෙනත් සංකේතයක් නැහැ. ලෝකේ දැන් භාෂා ගොඩක් තිබ්බට අක්ෂරමාලාව බොහෝ වෙලාවට එකයි. ප්‍රංශ, ඉංග්‍රීසි, ඔය ගොඩාක් ස්පාඤ්ඤ මේ හැම භාෂාවකම තියෙන අක්ෂරමාලාව ඉංග්‍රීසි. අපි මේ පුංචි රටේ අක්ෂරමාලාව එක්ක වෙනම භාෂාවකුත් හදාගත්තා. ඒ භාෂාවට පමණයි ලෝකේ පුළුවන්කම තියෙන්නේ ඈ කියන ශබ්දය හඬ නගන්න ඒකට ඕන කරන අක්ෂර සහ අනෙකුත් සංකේත තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකයේ ඉංග්‍රීසි උච්චාරණය පැත්තෙන් ගත්තත් බ්‍රිතාන්‍යයටත් වඩා හොඳින් ඉංග්‍රීසි උච්චාරණය කරන්න අපේ අයට පුළුවන් වෙලා තියෙන්නේ. වෙන අයගේ දිවවල් නැමෙන්නේ නැති විදියට අපේ දිවවල් අපේ භාෂාවයි අපේ අක්ෂරමාලාවයි එක්ක හසුරුවන කලාවක් අපිට කුඩා කාලේ ඉඳන්ම පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මානව සම්පත තමයි අපිට තියෙන වඩාත් වැදගත්ම සම්පත. ඒ මානව සම්පතේ කොටසක් තමයි අපේ දරුවෝ. අපේ දරුවන්ට තමයි අපේ પરම්පරාවන් වලට ජය ගන්න බැරි වෙච්ච අභියෝග ජය ගැනීමේ හැකියාව තියෙන්නේ. ලෝකේ බොහෝ විද්‍යාඥයන් අතර අපේ තරුණයෝ ඉන්නේ, අපේ රටවැසියන් ඉන්නේ මේ මානව සම්පතේ තියෙන හැකියාව කොතරම්ද කියලා පෙන්වමින්
ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘති යටතේ නව ජල පිරිපහදු මධ්‍යස්ථාන 3ක් ජනසතු කිරීම ඊයේ සිදු කෙරුණා. පිරිසිදු දියබිදක් නොමැති ජනතාව වෙනුවෙන් පිරිසිදු දියබිදක් ලබා දීමේ උදාරතර චේතනාව පෙරදැරිව ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය බොහෝ ජනතාවකගේ යහපත් වූ අපේක්ෂාවක් බවට පත්ව ඇත. ඒ අනුව මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ සහාය ඇතිව දියත් කරනු ලබන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතයේ යටතේ තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3ක් ඊයේ විවෘත කෙරුණා. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 96, 97 සහ 98 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයි එලෙස විවෘත කරනු ලැබුවේ. ඒ පදිය තලාව දොරකුඹුර කොළමන් තලාව සහ සරණගම යන ගම්මාන කේන්ද්‍ර කර ගනිමින්. මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. බලන්න පින්වත්නි අපට ජීවිතේ රැකලා දෙන වතුර ටිකම අද වර්තමානයේ සමහර ප්‍රදේශවල ජීවිතේ විනාශ කරන්නම සකස් වෙලා ඉවරයි. ඉතින් මේ ජීවිතේ විනාශ කරන්න අපිරිසුදු වෙච්ච පැන් ටික වතුර ටික පිරිසිදු කරලා දෙනවා කියලා කියන්නේ මේ ජීවිත ටික තමයි ආරක්ෂා කරලා දෙන්නේ. එතකොට මේ වතුර ටික අපිරිසිදු වීම නිසා ඇතිවෙන ලෙඩ රෝග තමයි මිනිස්සුන්ගේ ජීවිත තුලින් නැති වෙලා යන්නේ. ඒකට මිනිස්සුන්ට ලබා දුන්නේ ජීවිතේ. මිනිස්සුන්ට ලබා දුන්නේ නිරෝගී බව. ජීවිතය ලබා දුන්නු සසරේ තමන්ගේ ජීවිතේ සුරැකෙන්න තමයි මේ පින අනුග්‍රහ කරන්නේ. නිරෝගී බව දන් දුන්නා නම් නිරෝගී ජීවිතයක් තමයි පින්වත්නි ලබන්න මේ පින අනුග්‍රහ කරන්නේ. එම එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මගින් ජලය ලීටර 15,000ක් බැගින් දිනකට නිකුත් කරන අතර එමගින් ගම්මාන රැසක ජනතාවට සිත සැලසෙනවා. මේ සඳහා දායකත්වයේ දැරූ සැම මේ මොහොතේ පුණ්‍යානුමෝදනා පෙරදැරිව සිහිපත් කළ යුතුමය. අපේ ජනතාවට පානීය ජලය ලබා දීමේ මහඟු මෙහෙවරක් විදියට අපි හිතනවා. ඇත්තෙන්ම අපේ ප්‍රදේශයට ලැබිච්ච මේ මහඟු අවස්ථාව මහත් පිටුහලක් වෙනවා අපේ පුංචි දරුවන්ට, ඒ වගේම අපේ වැඩිහිටියන්ට, අප සියලු දෙනාටම. අපේ රාමීය වසමේ වකුගඩු රෝගීන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එවැනි අවස්ථාවක ශ්‍රද්ධා ටීවී දෙජාලය විසින් වතුර ෆිල්ටර් ක්‍රමය ලබා දීම අපට බෙහෙවින් වටිනවා. හෙට දිනේදී වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව, ජල පිදක් සොයන ජනතාව සියල්ලම සිහිලල් සැනසුම් ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියෙන් ලබනවා නම් අප සියල්ලන්ගේම පැතුම ඒ වනු ඇති. දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලේවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ගල්කිස්ස ශ්‍රී රාජ පුෂ්පාරාම මහා විහාරයේ දායක සභාව සහ ප්‍රදේශයේ තරුණ පිරිස් එක්ව සංවිධානය කළ ලේදන් දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ ගල්කිස්ස ශ්‍රී රාජ පුෂ්පාරාම මහා විහාර පරිශ්‍රයේදී ජාතික රුද්‍ර පාරවිලේන සේවය සමග විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශයේ තරුණ පිරිසගේ සංවිධානයෙන් පැවැත්වුණු මෙම ලේදන් දීමේ පින්කම අද පෙරවරු 9 සිට පස්වර 3 දක්වායි පැවැත්වුණේ. පවතින තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බොහෝ පිරිසක් මෙම ලේදන් දීමේ අවස්ථාව සමගින් එක්ව සිටියා. එළැබෙන පෙබරවාරි 4 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහරුව හේතුවෙන් අද සිට එළැබෙන 3 වනදා දක්වා නිදහස් චතුරාශ්‍රය ආශ්‍රිත මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ සම්බන්ධව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සිට දිනපතා උදෑසන 7 සිට පස්වරු 2 දක්වා එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි. එමෙන්ම නිදහස් උළෙල පැවැත්වෙන පෙබරවාරි මාස 4 වනදා කොළඹ නගරයේ සහ නිදහස් චතුරාශ්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවටද පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම කාල සීමාව තුළ කොළඹ
ලොවට ඇතුල්වීම සහ පිටවීම සඳහාද විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසටයි ශ්‍රී ලංකා පොලිසිය විසින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පුහුණුව ලැබූ ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිර යාම අද පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පාඨමාලා කාණ්ඩ 6ක් යටතේ වසර 3.5 4.5 අතර කාලයක් තුල පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 153ක් අධිකාරියට පත්ව විසිර යනු ලැබුවා. එය ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් එකවර විසිර ගිය පළමු අවස්ථාව ලෙසයි සනිටුහන් වන්නේ. එමෙන්ම එහිදී ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු 22 දෙනෙකුට සහ කාන්තා පියාසර නිලධාරිනියන් 6 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් පියාසර නිල ලාංඡනය පළඳවනු ලැබුවා. එමෙන්ම සියලුම පාඨමාලාවන්හි විශිෂ්ට දක්ෂතා දැක් වූ කෙඩෙට් නිලධාරීහු 14 දෙනෙකු ජනාධිපතිවරයා අතින් සම්මානයටද පාත්‍ර වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙරට සංගීත ශේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී. මෙරට සංගීත ශේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පසුගිය 17 වෙනිදායි අභාවප්‍රාප්ත වූයේ. ඒ ඉතාලියේ මිලානෝ නගරයේදී. ඒ අනුව අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පසුගිය 26 වෙනිදා දිවයිනට රැගෙන එනු ලැබුවා. සිංහල සංගීතයට අමිල මෙහෙයක් ඉටු කර දිවි මඩලෙන් සමුගත් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන් සුව අත්වේවායි අප ප්‍රාර්ථනා කරමු. අනුන් වෙනුවෙන් සංවේදී වූ කාරුණිකත්වයේ පරදිර. ඒ ගැන කතාව මේ. කෙන්යාවේ අගනගරේ නයිරෝබි වල තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. මේ ඉන්නේ ජෝන් තුවෝ ජීවත් වන්නට යමක් ඉල්ලමින් ඔහු මහපාරේ සැරිසරනවා. ඒත් දිනක් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණේ වෙනස්මත් දැකීමකට. ඔහු සුපුරුදු පරිදි මුදල් ඉල්ලා මෝටර් රථයක් ළඟට ගියා. ඔහු විශ්මයට පත් වුණා. වාහනේ පදවමින් සිටියේ කාන්තාවක්. ඇය නල බොහෝමයක් තමන්ගේ ශරීරයට සම්බන්ධ කර ගනිමින් බොහෝ අපහසුවෙන් ජීවත් වෙන කාන්තාවක්. ඔක්සිජන් ටැංකි ආධාරයෙන් තමයි ඇය හුස්ම පුතක් ලබාගන්නේ. මේ බිහිසුණු අනපේක්ෂිත සිදුවීම දැක්ක ජෝන් මේ කාන්තාව මේ ආකාරයට නල මාර්ගයෙන් ජීවත් වෙන්නේ මොකද කියලා ප්‍රශ්න කළා. ඇත්තරම කිව්වොත් ඒක ඇගේ පෙනහළුවල ගැටලුවක්. ඒක නිසා දිගටම ජීවත්වීමට ඔක්සිජන් සිලින්ඩර සහ ජෙනරේටරයක් සමග ඇයට ගමන් කරන්න සිද්ධ වෙලා. මෝටර් රථයෙන් පිටතදී මේ කාන්තාව රෝධපුටුවක් භාවිත කරනවා. ඒටත් හුස්ම ගැනීමේ සිලින්ඩර සවි කරලයි තියෙන්නේ. ඇය ජෝන්ට මේ සියල්ල කිව්වා. ඇගේ මෝටර් රථයේ තියෙන හැම උපකරණයක්ම ඔහුට පෙන්නවා. මේ ඡායාරූපය සමහර විට ඔබ දැකලා ඇති. මේ මෝටර් රථයේ සිටි කාන්තාවගේ කතාවට සංවේදීව කඳුළු සලන දරුවා. ඒ තමයි අපි කියන ජෝන්. තමන්ගේ අභියෝගයන්ටත් වඩා භයානක දුෂ්කරතා ඇති පිරිසක් ලෝකයේ ජීවත් වෙනවා කියලා ජෝන්ට වැටහුණා. විශ්වාස කරන්න, දිවා කාලේ පාරක් ගානේ එකතු කරපු හැම මුදලක්ම ජෝන් මේ කාන්තාවට දෙනවා. ඒ තමන්ට පුළුවන් විදියට. ඇත්තරම ජෝන් ගොඩක් සංවේදී වුණා. ජෝන් දන්නවා ඇය සුවපත් කරන්න මේ මුදල් ප්‍රමාණවත් නැහැ කියලා. හැබැයි ජෝන්ට ඕන වුණේ තමන්ගේ ළඟ තියෙන පොඩි දෙයින් හරි තව කෙනෙක්ට යහපතක් වෙනව දකින්න. මේ ඡායාරූපය අන්තර්ජාලයේ ප්‍රචාරය වීමත් එක්ක බොහෝ මිනිසුන් මේ කාන්තාවට උදව් කරන්න ඉදිරිපත් වුණා. මේ කාන්තාවට සුවපත් වෙන්න ජෝන් උපකාර කළේ ඒ විදියට. අපි කිව්ව කාන්තාව ජෝන්ව අමතක කළේ නැහැ. ඇය ජෝන්ව හදා වඩාගෙන හැම වියදමක්ම ඇය විසින් දැරුවා. ජෝන් දැන් හොඳ ජීවිතයක් ගත කරනවා. මේ පුංචි දරුවගේ කඳුළු අතර තියෙන සංවේදීකම මත උනේ තව කෙනෙක් වෙනුවෙන්. කරුණාව කියන්නේ ලොකු පරතරයකට දිව යන එකක්. ඔබ ළඟත් තියෙන්නේ පොඩි දෙයක් වෙන්න ඇති. හැබැයි ඒ තුලින් ලොකු කාරුණිකත්වයක් ඔබට දෙන්න පුළුවන් වේවි.
දැන් අවධානය විදේශ පුවත් වෙත. ආර්ථික සහ දේශපාලනික පසුබෑමකට ලක් වූ රාජ්‍යයක් ලෙස සැලකෙන හොන්ඩුරාස් රාජ්‍ය විසින් සිය බලය වාමාංශික දේශපාලන නායිකාවකට ලබා දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ආර්ථික සහ දේශපාලනික අර්බුද රැසකට මුහුණ දෙන රාජ්‍යයක් ලෙස ප්‍රකට ලතින් ඇමරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍ය විසින් සිය ප්‍රථම ජනාධිපතිවරිය පත් කර තිබෙනවා. ඒ අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ධුරය සඳහා තේරිපත් වුණු සියමාරා කස්ත්‍රෝ ඊයේ එම ධුරයේ දිවුරුම් දුන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. 62 වෙනි දිවියේ පසු වුණ සියමාරා කස්ත්‍රෝ වාමාංශික විමුක්ති පෙරමුණට නායකත්වය දෙමින් පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ අනුව ඇගේ දිවුරුම් දීමේ උත්සවය හොන්ඩුරාස් රාජ්‍යයේ තෙලුසුගල්පා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර සියමාරා කස්ත්‍රෝගේ ආධාරකරුවන් සහ වාමාංශික විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දහස් ගණනින් හොන්ඩුරාස් දජ අතැතිව රැස්ව සිටි අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. හොන්ඩුරාස් රාජ්‍ය දේශපාලනික සමාජීය අර්බුද රැසකට මුහුණ දෙන රාජ්‍යයක් වන අතර ඊයේ ජාතිය අමතමින් සියමාරා කස්ත්‍රෝ විසින් ප්‍රතිඥා ලබා දී ඇත්තේ ආර්ථික අර්බුද ජය ගනිමින් දූෂණ වංචාව නැවැත්වීමටත් හොන්ඩුරාස් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් තමන් කටයුතු කරන බවයි. මෙලෙස සියමාරා කස්ත්‍රෝගේ දිවුරුම් දීමේ උළෙලට විශේෂ අමුත්තියක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිනි කමලා හැරිස්ද හොන්ඩුරාස් රාජ්‍ය බලා පැමිණ සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඉන්දිය දුම්රිය සේවාවේ රැකියාව සඳහා බඳවා ගැනීමට පැවති තරඟ විභාගයේ අක්‍රමිකතා පවතින බවට චෝදනා කරමින් බිහාර් ප්‍රාන්තයේ පට්නා අගනුවර මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වා තිබෙනවා. සමස්ත ඉන්දිය ශිෂ්‍ය සම්මේලනය ඇතුළු ශිෂ්‍ය සංවිධාන ඒ සඳහා එක් වී ඇති අතර විපක්ෂ දේශපාලන පක්ෂ මගින් හර්තාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම දුම්රිය බඳවා ගැනීමේ විභාගයට විරෝධය පාමින් අදාළ ශිෂ්‍ය කණ්ඩායම් විසින් බිහාරයේ මගේ දුම්රියකටද ගිනි තබා ඇති අතර තවත් දුම්රියකට ගල් මුල් වලින් පහර දී තිබෙනවා. ඉන්දිය දුම්රිය සේවාවේ තාක්ෂණික නොවන අංශය සඳහා 35,000ක පිරිසක් බඳවා ගැනීමට පැවති මෙම තරඟ විභාගයට 1,25,00,000ක අපේක්ෂකයන් අයදුම් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මෙවර එම දුම්රිය තරඟ විභාගයේ අධීර දෙකකින් පැවැත්වීම පිළිබඳවයි ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙලෙස විරෝධය පළ කර ඇත්තේ. හෙට ජනවාරි 30 වැනිදා වික්ටෝරියා රන්දෙනිකල සහ රන්ටැබේ යන වනජීවී රක්ෂිත අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1987 වසරේ ජනවාරි මස 30 වන දිනයි. එය හෙක්ටයාර 42,088ක භූමි ප්‍රමාණයකින් සමන්විත වනවා. අවිහිංසාවාදේ පියාමෙන්ම ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මා ගාන්ධිතුමා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1948 වසරේ ජනවාරි මස 30 වන දිනයි. පස්වැනි සිසර ඔලිම්පික් උත්සවය ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් හිදී ආරම්භ කර ඇත්තේ 1948 වසරේ ජනවාරි මස 30 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.